තෙරුවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්ත ගියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම මදුශාන්ත සිල්වා. මම රෝෂිනී විජේසූරිය. මුලින්ම අවධානය දවස උණුසුම් කළ සිරස්තල වෙත. නැගෙනහිර ජැටිය 100% වරාය අධිකාරියට අගමැතිගෙන් කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක්. නැගෙනහිර ජැටිය ගැන රජයේ ස්ථාවරයට ඉන්දියාවෙන් ප්‍රතිචාර. පාස්කු කොමිසමේ අවසන් වාර්තාව ජනපතිට. සාක්ෂි ඇමනුම් ඇතුළු ලේඛන පිටු ලක්ෂයක්. ශිෂ්‍යත්ව කඩීම් ලකුණු අර්බුදය දුරදිගයයි. ප්‍රතිඵල මත සිසුන් පාසල් වලට ගැනීම මසකට අත්හිටුවයි. නිදහස් උළෙලේ ජාතික ගීය ගැයෙන හැටි. ජාතික ගීය ගායනා කරන්නේ සිංහල භාෂාවෙන්. එපා. අද දිනේ මේ වන විට අලුතින් කොවිඩ් ආසාදිතයින් 348 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ගෙවුණු පැය 24 තුළ මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් 864 දෙනෙකු වාර්තා වුණේ අඛණ්ඩව ආසාදිතයින් 800 සීමාව ඉක්මවා ගොස් වාර්තා වූ සිව්වන දිනය බවට පත්වෙමින්. දෙවැනි කොවිඩ් රැල්ලෙන් වැඩිම බලපෑමක් එල්ල වූයේ කොළඹ දිස්ත්‍රික්කයටයි. මාස 4ක් වැනි කෙටි කාලයක් තුල කොළඹින් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 24690ක්. කොවිඩ් දෙවන රැල්ල ආරම්භ වූ ඔක්තෝබර් මාස 4 වනදා සිටම කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් සංඛ්‍යාව පහළ බසින ස්වභාවයක් පෙන්눔 කළේ නැහැ. කොළඹ මහනගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සියලුම කාර්ය මණ්ඩලවලට කොවිඩ් මර්ධන එන්නත් ලබා දීම අද සිදු කෙරුණේ එම අවධානම සැලකිල්ලට ගනිමිනුයි. ඒ අනුව අපේ කාර්ය මණ්ඩලයේ 783 දෙනෙකුට මේ එන්නත ලබා දීම සිදු කරනු ලබනවා. පළමු මාත්‍රාව පමණ ප්‍රමාණවත් වන්නේ නැහැ. දෙවන මාත්‍රාවත් ලබා දීම අත්‍යවශ්‍ය වෙනවා. දැනටමත් කොළඹ නගරය තුල යම්කිසි ජනතාවගෙන් ප්‍රමාණයක් වෛරසය ආසාදනය වීම නිසා ඔවුන් තුල ප්‍රතිදේහ සහ ප්‍රතිශක්තියක් මේ වෙනකොට ඇති වෙලා තියෙන බව ශ්‍රී ජාතක විශ්වවිද්‍යාලය සමග කරන ලද පරීක්ෂණ වලින් අපිට තහවුරු වෙලා තියෙනවා. මීට අමතරව තවත් ප්‍රදේශ කිහිපයකදී සෞඛ්‍ය හා ආරක්ෂක අංශ සමාජිකින් වෙත කොවිෂීල්ඩ් එන්නත ලබා දුන්නේ මේ ආකාරයෙන්. මේ අතර රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත සහ ඉන්දියාවේ නිෂ්පාදිත ಭಾರತ್ බයෝටෙක් එන්නත සඳහාද මෙරට හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය අවධානය යොමු තිබෙනවා. නව ආසාදිතයින් 864 දෙනෙකු වාර්තා වීම සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 64156ක් දක්වා ඉහළ ගියා. ඉන් ආසාදිතයින් 27 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින්. සෙසු ආසාදිතයින් 837 දෙනාගෙන් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 88 දෙනෙකු සහ මහනුවරින් ආසාදිතයින් 81 දෙනෙකු වාර්තා වුණා. ඊට අමතරව කළුතරින්ද ආසාදිතයින් 66 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව ආසාදිතයින් වාර්තා වූ දිස්ත්‍රික්ක 22කින් ආසාදිතයින් 50 සීමාව ඉක්මවා වාර්තා වී ඇත්තේ දිස්ත්‍රික්ක 4ක පමණයි. පහුගිය දවස් 2-3 ඇතුළත රටාව අධ්‍යයනය කළොත් දවසක රෝගීන් 850කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙනවා. එතකොට මාසයක් ඇතුළත ඒ කියන්නේ අනිවාර්ය රෝගීන් 25000කට 30000කට ආසන්න ප්‍රමාණයක් මේ යන විදිහට ගියොත් එහෙම පෙබරවාරි මාසය ඇතුළත එන්න ඉඩ තියෙනවා. ඒක යම් භයානක තත්ත්වයක්. මේ සැලකිය යුතු සාධනීය වෙනස්කම් සහිතව ඉදිරියට ගමන් කළේ නැත්තම් රටක් විදිහට 2020ට සාපේක්ෂව 21 වඩා නරක තැනකට ගමන් කිරීම සඳහා යම් පෙර නිමිති මේ වෙනකොට පහළ වෙමින් තියෙනවා. තවත් කොවිඩ් ආසාදිත මරණ 3ක් වාර්තා වීම සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 316ක් දක්වා ඉහළ ගියා. මේ අතර සේවකින් 200කට ආසන්න පිරිසක් සිටින ජායල මත්ස්‍ය අපනන කර්මාන්ත ශාලාවක 90 දෙනෙකු පමණ මේ වන විට කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇති අතර ඔවුන් සියලු දෙනා නිරෝධාරයට යොමු කිරීමටත් පියවරගෙන තිබෙනවා. අදාළ ආයතනයේ සේවකින් 25 දෙනෙකු පමණ ඉකුත් 10 වෙනිදා ආයතනයේ අනුදැනුමකින් තොරව පිටත ස්ථානයක සාදයක් පවත්වා ඇති අතර ඊට සහභාගී වූවන්ගෙන් බහුතරයක් පසුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙනුණා. එමෙන්ම එකම පවුලේ තිදෙනෙකුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වීම හේතුවෙන් මස්කෙලිය ගවරවිල දමිළ විද්‍යාලය අද සිට తాවකාලිකව වසා දැමීමට පියවරගත් අතර කොවිඩ් වෛරසය ආසාදනය වූ සිසු 9 දෙනෙකු හා ගුරුවරුන් 2 දෙනෙකු හමු වීම හේතුවෙන් පසුගිය 27 වෙනිදා සිට తాවකාලිකව වසා දැමුණු හැටන් බොස්කෝ විද්‍යාලය අද සිට යලි අධ්‍යයන කටයුතු සඳහා විවෘත කෙරුණා. අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාරයකගේ වෛද්‍යවරයෙකුටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති අතර ඔහුට එම වෛරසය ආසාදනය වූ ආකාරය පිළිබඳව මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. දැනට
දැනට ලැබිලා තියෙන තොරතුරු වලින් අපිට පිටතින් වෛද්‍යවරයාට මේක ලැබුණා කියලා හිතන්න තරම් සම්බන්ධකම් මොකක්වත් හොයාගන්න බැරි වෙලා තියෙනවා. සැලසුම තියෙන්නේ දැඩි සත්කාර ඒකකයේ සියලු කාර්ය මණ්ඩලය සහ ඉන්න රෝගීන්ට PCR පරීක්ෂණ කරලා එතන වැළඳිච්ච කවුරු හරි තව ඉන්නවද කියලා හොයාගන්න සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනය කරන්න. ඇත්තටම අනුරාධපුර ශික්ෂණ රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකක එකයි තියෙන්නේ. මේක වසා දැම්මොත් මං හිතන්නේ දිස්ත්‍රික්කයේ පළාතේ වගේම සමහරට වෙනත් පළාත් වලින් පවා එන රෝගීන් දැඩි සත්කාර ඇඳක් නැතුව මරණයට පත්වීමේ අවදානමක් තියෙනවා. මේ අතර කොවිඩ් වෛරසය ආසාදන වූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය IDH රෝහලේ දැඩි සත්කාරයකගේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා. ඇයට සෙත්පතා නාරාහෙම්පිට අභයාරම විහාරස්ථානයේදී ඊයේ විශේෂ පින්කමක්ද පැවති අතර ඒ සඳහා මැති ඇමතුරුන් මෙන්ම සෞඛ්‍ය බලධාරීන් එක්ව සිටියා. කොවිඩ් ආසාදිත වූ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාද තවදුරටත් අතනමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක රැඳී සිටින අතර ඔහුගේ ආරක්ෂකාංශයේ පොලිස් නිලධාරියෙකුද සමීපතම ආශ්‍රිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු නිවෙස් නිරෝධායනය සඳහා යොමු කර සිටියේදී සිදු කළ PCR පරීක්ෂාවකින් වෛරසය ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. මේ අතර කොවිඩ් වසංගතය හමුවේ වසා දැමුණු දෙහිවල ජාතික සත්වෝද්‍යානය අද පෙරරුවේ යලි ජනතාවට විවෘත කෙරුණා. මේ අතර බස්නාහිර පළාතේ කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් යලි ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙලෙස අදහස් පළ කළා. පෞගිය දින 3 ඇතුළත ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස් වුණා. ඒ කමිටුවල නිර්දේශ අපිට දැන් ලැබිලා තිබෙනවා. ඊළඟ පියවර තමයි මේ නිර්දේශ අපි යොමු කරනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්තුමාට. එතුමාගේ අනුමැතිය ලබාගෙන ඒ පාසලුත් ආරම්භ කිරීම තමයි අපේ ප්‍රයත්නය වෙලා තියෙන්නේ. ගම්පහ දිස්ත්‍රික්කයේ පිළිබඳ තත්ත්වය මෙසේයි. ගම්පහ කලාපයේ පාසල් 154ක් තියෙනවා. පිරිවෙන් 27ක් තිබෙනවා. ඒ සියලුම පාසල් හා පිරිවෙන් විවෘත කිරීමට හැකි තත්ත්වයක් තිබෙන බව තමයි ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව අපට නිර්දේශ කරලා තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ පාසල් 446න් 442ක් පෙබරවාරි 15 වෙනිදා විවෘත කිරීමේ හැකියාව තියෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ සම්බන්ධයෙන් නිර්දේශ මේ සතිය තුල ලබාගෙන ඒ නිර්දේශ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්තුමාට යොමු කිරීම තමයි අපේ බලාපොරොත්තු. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය 100%ක්ම වරාය අධිකාරිය මගින් පාලනය කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෘත්තීය සමිතියේ නියෝජිතයින්ට අද දැනුම් දුන්නා. ඒ අරලියගහ මන්දිරයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ඒ අනුව වරාය සේවකින් මෙතෙක් ක්‍රියාත්මක කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හෙට සිට අත්හිටුවීමට තීරණය කෙරුණා. දවසේ පුවත කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට සහ ජපානයේ සමාගමකට ලබා දීමට රජය තීරණය කර ඇතැයි පවසමින් වරාය වෘත්තීය සමිති දේශපාලන නියෝජිතයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් පසුගිය දින කිහිපෙම විරෝධතාවල නිරත වුණා. කෙසේ වෙතත් වරාය වෘත්තීය සමිති සමග පැවැත් වූ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා දැනුම් දුන්නේ නැගෙනහිර ජැටියේ 51ක අයිතියක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව තබා ගනිමින් ඉතිරි කොටස් පමණක් සංවර්ධනය සඳහා අදාළ විදේශ සමාගම් වෙත ලබා දීමට තීරණය කර ඇති බවයි. නමුත් වරාය වෘත්තීය සමිති රජයේ තීරණයට විරෝධය පළ කරමින් දිගින් දිගටම උද්ඝෝෂණයේ නිරත වූ අතර පසුගිය සිකුරාදා සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. ඒ වරාය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක්ද නිකුත් කර ඇති පසුබිමකයි. අදාළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද සිව්වන දිනටත් ක්‍රියාත්මක වූ අතර ගාල්ල සහ ත්‍රිකුණාමලය වරායවල සේවකින්ද ඊයේ එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක් වුණා. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සමගාමීව ගාල්ල වරායේ සේවකින් අද විරෝධතාවකද නිරත වුණා. ත්‍රිකුණාමලය වරායේ සේවකින්ද විරෝධතාවයේ නිරත වුණේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විදේශ සමාගමකට පැවරීමට එරෙහිවයි. මේ තවත් ප්‍රදේශ කිහිපයකදී විරෝධතා සහ පෙත්සම් අත්සන් කිරීමේ ව්‍යාපාර පැවැත් වූ අයුරුයි.
ඔක්තෝබර් මාසේ 22 වෙනිදා කැබිනට් පත්‍රිකාවක් සම්මත කරා. ඒකට මහින්ද රාජපක්ෂ මහත්තයාත් අත ඉස්සුවා. දැන් මේ රටේ අරගලයක් ඇති වෙලා ජනහඬ එක්ක යම් පසුබෑමක් විතරයි මේගොල්ලෝ මේ කරමින් තියෙන්නේ. ඉතා පැහැදිලි. චේතනාන්විතවම දැන් තියෙන්නේ විකිණීමේ ඕනකම. දැන් බටහිරයකට බහින්න තමයි ඒ පාර ලෑස්ති වෙන්නේ. ඒ මදිවට වෘත්තීය සමිති වලින් අස්සනකුත් ගන්න උත්සාහ කරනවා. බටහිරයකට ඉන්දියාව සම්බන්ධ කරගන්නකොට ඒකට විරුද්ධත්වය පාන්නේ නැහැ කියලා. පොදු ජනතාවද ගත්තම මේ විකිණීම සම්පූර්ණයෙන් අවසන් කරන්න ඕන කියන තීරණයට ඇවිල්ලා තියෙනවා. ජනතාව හරියට කෙලින් හිටියොත් ජනතාව වෙනුවෙන් රැකගන්න පුළුවන් කියන විශ්වාසය මේ වරාහේ නැගෙනහිර ජටියෙන් අද ඔප්පු වෙලා තියෙනවා. තවමත් ඒ අවසාන තීන්දුව අරගෙන නැහැ. මේ ආණ්ඩුව විශ්වාස කරන්න බෑ. මොකද කියපු දේවල් නෙමෙයි අද සිද්ධ කරන්නේ. කැබිනට් පත්‍රිකාව ඇවිල්ලා මේක විකුණන්නේ නැහැ කියන අවසන් තීන්දුව එනකන් අපේ සටන අපි අතාරින්නේ නැහැ. මේ අතර වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වී විශේෂ සාකච්ඡාවක නිරත වුණා. මොන වගේ සාකච්ඡාවක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ? විජේරාම ප්‍රදේශයේ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිවසේ පැවති සාකච්ඡාව පැය භාගයකට ආසන්න කාලයක් පැවති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මාත්‍යංශ ලේකම්වරුන්ගෙන් සැදුම්ලත් කමිටුව ඔවුන් සාකච්ඡා වට දෙකක් ක්‍රියාත්මක කරා ඉන්දියානු සමාගමත් එක්ක ඊයේ දවසේදී මට ඒ වාර්තාව ලබා දුන්නා. ඒ වාර්තාවේදී අපිට පැහැදිලිව පේනවා කමිටුව ඉදිරිපත් කරන කොන්දේසි වලට ඉන්දියාවේ ඒ සමාගම එකඟ නොවන බව. සාකච්ඡා සම්මුති කමිටුව ඒ ලබා දුන්නා වූ කරුණුත් පදනම් කරගෙන මේ නැගෙනහිර පර්යන්තය 100%ක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිතුමාත් අග්‍රාමාත්‍යතුමාත් විසින් උපදෙස් ලබා දුන්නා. ඒ අනුව මම බලාපොරොත්තු වෙනවා අද දවසේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න නැගෙනහිර පර්යන්තය 100%ක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ඉදිරියට ක්‍රියාත්මක කිරීමත් 20යි 23 වර්ෂය විතර වෙනකොට මේ පර්යන්තයේ වැඩ අවසන් කරමින් ඒ වගේම මේකට සමගාමීව වෙන බටහිර පර්යන්තය ඉදිරියට ක්‍රියාත්මක කරන්නත් අවශ්‍ය කරන පදනම අපි හැදීම සඳහා වරාය වෘත්තීය සමිති නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණේ ඉන් අනතුරුවයි. එම සාකච්ඡාව පැය දෙකකට ආසන්න කාලයක් පැවැත්වුණා. එහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ දේශීය සම්පත් අලෙවි නොකිරීම රජයේ ප්‍රධානතම ප්‍රතිපත්තිය වන බැවින් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිදු රටකට අලෙවි කිරීම හෝ පාලනයට බාර නොදෙන බවයි. එම පර්යන්තය 100%ක් වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක ආයතනයක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යන බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. අග්‍රවරයෙක්ම ක්‍රියාමාර්ගය ආරම්භ කරපු දිනේම අපිට ලැබුණ ඔබතුමාලාගෙන් හොඳ පිළිතුරක් ලැබෙනවයි කියලා ඒ තොරතුරු ලැබුණ මොහොතේ ඉඳන් දැඩි පරිශ්‍රමයක් ගත්තා. ඒක අපිට ලිඛිතව ගන්න අපේ නම් ඉතිහාසික කවලක් කියලා දීලා නැහැ. ඔබතුමාට අපි කිව්වොනම් ඒ වචනේදී ඉතින් අවුරුදු 50ක දේශපාලන ඉතිහාසෙ ඊට වඩා ස්ට්‍රයික් තිබුණානේ. ඒක ස්ට්‍රයික් එකක් පස්සෙන් මේ ලියුමක් අපි මල්ලියලා දිනා. අපි අද ගන්නවා නම් තීන්දුව මේක දෙනවා. අද දෙවිය ඒ තීන්දුව අයිත් මේ කවල් ලියුම් කැලේ වල දාන්න ඕනේ. හැබැයි තීන්දුව අපි මේක බලහාවරන විදිහට තිබුණා. ඒවත් තේරෙන්නේ. ඒක හොරියුවා. කොහොම වුණත් බටහිර පර්යන්තය කියන එක ආසියානු සංවර්ධන බැංකුවේ නාය කොන්දේසි වලට අනුව අනිවාර්යෙන් පෞද්ගලීකරණය කර යුතුයි. අර අගමැතිතුමාට පින් සිද්ධ වෙන්න තමයි මේ නැගෙනහිර පර්යන්තය වරාධිකාරියට හම්බුනේ. එතුමා ජනාධිපති වෙලා අත්සන් කරන්න ආපු පළවෙනි අවස්ථාවේ අත්සන් කරන්න බෑ කිව්වා. පර්යන්ත තුනම පෞද්ගලීකරණය කරන පදනම මත. ඒක කාලයක එකක් තියෙනවා. සරායි කායත් එක මගේ තියෙන ප්‍රශ්නය. හම්බන්තොට දෙනකොට එක්කෙනෙක්වත් නැගිටින්නේ නැහැ. වචනයක් කිව්වේ නෑ. කියනවා වචනයක් ඒක දෙන්නේ නැහැ. ඒක අපි තමයි කරන්නේ. ඒක තමයි අපි අද කැබිනට් එකේදී තිබුණා. ඒ සාකච්ඡාවේදී අපිට බොහොම පැහැදිලිව වරාය වෘත්තීය සමිති විසින් අත්සන් කළා ලියුමකුත් ඉදිරිපත් කළා ලබා දීලා තිබුණා. ඔවුන් නැගෙනහිර පර්යන්තය අපිටම ක්‍රියාත්මක කරන්නත් බටහිර පර්යන්තයට ආයෝජකයෙක් එකතු කරගෙන කරන්නත් කියන එකඟතාවයත් ඔවුන්ගේ ඒ ලියවිල්ල තුළ ඉදිරිපත් කළා තිබුණා. ඒ නිසා කරු අගමැතිතුමා උපදෙස් ලබා දුන්නා යම් හෝ අකුරට වැඩි කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ග තියෙනවා නම් ඒවා නවත්තන්න. විශේෂයෙන් වරාය අධිකාරිය තුළ ජාතික සැලැස්ම අනුව අපිට ඉදිරියේදී බටහිර
බටහිර පර්යන්තය 1, බටහිර පර්යන්තය 2, උතුරු පර්යන්තය 1, 2, 3 කියන. තව පර්යන්ත කීපයකට අපි 2035 විතර වෙනකොට අපිට සිද්ධ වෙනවා වැඩ ආරම්භ කරන්න. එක අරමුණයි තිබුණේ නැගිටින පර්යන්තයේ 100% ශ්‍රී ලංකා වරාධිකාරිය සතු කරගන්න එක. ඒක අපි ජයග්‍රහණය කරා. ඒ නිල නිවේදනය ලැබෙනකන් අපි වෘත්ති අරගෙන ක්‍රියාත්මකයි. අපි හිතනවා මේ සාකච්ඡාව සාර්ථකයි. ආණ්ඩුව කලින් ගත්ත තීරණය ආපස්සට අරගෙන 100%ක් ශ්‍රී ලංකා වරාධිකාරිය යටතේ නැගිටින පර්යන්තය ලබා දීමේ කියන කාරණය ආණ්ඩුව මේ වෙනකොට පිළිඅරන් තිබෙනවා. යම්කිසි විදිහකට බටහිර පර්යන්තය දෙන්නට තීරණයක් ආවොත් ඔබතුමාලගේ වෘත්තීය ක්‍රියාමාර්ග මේ විදිහටම තියෙනවා. පැහැදිලිව අපි මේ සටන දියත් කරේ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය වෙනුවෙන්. බටහිර පර්යන්තයක් මේ සාකච්ඡාව තුළ තිබුණේ නැහැ. අද දවසේ නිකුත් කරන කැබිනට් පත්‍රිකාව ඇතුලේ බටහිර පර්යන්තයක් සම්බන්ධයෙන් සඳහන් කරලා තිබෙනවා නම් ඊට විරුද්ධව එතෙන් සිට මේ සටන බටහිර පර්යන්තය වෙනුවෙන් දියත් කරන්න අපි සූදානම්. කැබිනට් පත්‍රිකාව දෙස බලලා තමයි හෙට අපි මේ පිළිබඳව අපේ සියලු අදහස් ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වෙන්නේ. එතෙක් අපි දෙවෙනි අධ්‍යයනය යටතේ කරන්න හිටපු සටන් ක්‍රියාදාමයන් తాවකාලිකව නවතගෙන සිටින බවත් පැහැදිලිව කියන්න ඕන. එහෙම කිව්වා එතුමා. මම මේක ඉතිහාසය ගොඩක් දන්නවා. මට හෙට කියන්න පුළුවන් ඒ ඉතිහාසය සැඟවුණු තැනුත්. මේකෙදි විශාල පිරිසක් මැච් එකේ කප් එක ගන්න දඟලනෝනේ. ඒ කප් ගන්නපුවා ගන්නපු දෙයක්. අපි හිටියේ නැගෙනහිර පර්යන්තය සම්පූර්ණ වරාධිකාරිය සතු යුතුයි. අදත් ඉන්නවා, හෙටත් ඉන්නවා, අනාගතෙත් ඉන්නවා. වෙනත් ඒවා ගැන කතා කරන්න දැම්ම බෑ. පැත්තක් දීම වෙනුවෙන් තමයි මේ කතාව අරන් එන්නේ. මේක චෝදනාවක් වෙනවා. ඒ නැගෙනහිර කතා කරලා කරන්න වෙච්ච ඒක එදාට බලාගමු. අපි දන්න දේශපාලන කොටස් වැඩි උනන්දුවක් දක්වනවා මේ බොරදියේ මාළු බාන්න. ඒකින්ද අපි ඒකට නැහැ. මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විදෙස් සමාගමකට පවරා නොදෙන බවට අග්‍රාමාත්‍යවරයා පොරොන්දු වීමත් සමග වරාය සේවකින් වරාය පිවිසුම අසලදී සතුට සැමරුවේ මේ ආකාරයෙන්. මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් 100%ක් වරාය අධිකාරිය යටතේ සිදු කිරීමට ගෙන ඇති මෙම තීරණය සම්බන්ධයෙන් අප මෙරට පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් විමසීමක් කළා. එහි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ 2019 මේ මාසයේදී ඉන්දියාව, ජපානය සහ ශ්‍රී ලංකා රජයන් අතර අත්සන් කරන ලද ත්‍රිපාර්ශ්වික සහයෝගිතා ගිවිසුම කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියානු රජයේ අපේක්ෂාව නැවතත් අවධාරණය කරන බවයි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ කැපවීම පසුගිය අවස්ථා කිහිපයකදීම රාජ්‍ය නායක මට්ටමින් ප්‍රකාශයට පත් කර තිබෙන බවත් ඔහු සඳහන් කළා. ව්‍යාපෘතිය විදේශීය ආයෝජකින් සමග ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව මීට මාස 3කට පෙර කැබිනට් අනුමැතියක්ද ලබාගත් බැවින් පවත්නා අවබෝධය සහ කැපවීම සෑම පාර්ශ්වයක්ම අඛණ්ඩව පිළිපැදිය යුතු බවයි ඔහු පැවසුවේ. දවසේ පුවත කොරෝනා වෛරසය පැතිරීම වළක්වන්න සබන් යොදා දෑත් සෝදන්න. පසුගිය වසරේ පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල මත ජනප්‍රිය පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීම මාසකින් කල් දමා තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා කියා සිටියේ මෙවර කඩයිම් ලකුණු ඉහළ දමා ඇති බවට ලැබී ඇති පැමිණිලි සලකා බලා මෙම තීරණය ගත් බවයි. මේ අතර පාසල් සුරකීමේ ජනතා ව්‍යාපාරය මෙම ගැටලුවට විසඳුම් ඉල්ලා උද්ඝෝෂණයකද නිරත වුණා. පාසල් සුරකීමේ ජනතා ව්‍යාපාරය ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද කැඳවමින් මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කළේ මේ ආකාරයෙන්. වසර 70කට පස්සේ තමයි ශිෂ්‍යත්ව විභාගයට මෙවැනි ප්‍රශ්නයක් හටගත්තේ. විශාකයකට ලකුණු 194ක් වැනි දැවැන්ත ලකුණු ප්‍රමාණයක්, රාජකීය විද්‍යාලයට ලකුණු 193ක් මෙවැනි අති දැවැන්ත ලකුණු ප්‍රමාණයක් ලබාගෙන අපේ දරුවෝ කොහොමද මේ පාසල් වලට ඇතුළත් වෙන්නේ? වෙනදට උපරිම මට්ටමින් ලකුණු 188ක් වැනි මට්ටමක් තමයි තිබුණේ. පුදුම මහන්සියෙන් ලකුණු 188ක් 87ක් 85ක් ගත්ත දරුවටවත් අද ඔහු යන්න බලාපොරොත්තු වුණ නියමිත පාසලට යන්න බැරුව තියෙනවා. මගේ දරුවා ලකුණු අප දවසේ මුළු රෑම ඇඬුවා. ඒ දරුවා 186ක් අරගෙන මම තව ඒ දරුවට මොකද්ද කියන්නේ? මෙතන සම්පූර්ණයෙන්ම තියෙන අධ්‍යාපන අමාත්‍යාංශයේ විශ්ේ නැති කරපු අවුල් සහගත තත්ත්වයක්. ඒක නිවැරදි කළ යුත්තේ ඒගොල්ලොමයි. ඒගොල්ලන්ට ලබන අවුරුද්දක් යනවා ඕක නිවැරදි කරන්න. මගේ දරුවට ආයි අවුරුද්දක් එන්නේ නැහැ. මුලින්ම උන්ට ගැටලුවක් බවට පත් වුණා. උන්ගේ කඩේම් ලකුණු 169ක් වගේ ඉතා විශාල අගයක් බවට පත් වීම. පාසලට තෝරා ගැනීමේ ලකුණු ලේඛනයේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉහළ දැමීමත් එක්ක ඒක තවත් දැඩි කම්පනයක් බවට උන්ට පත් වෙලා තිබෙනවා. අධ්‍යාපන ඇමතිවරයා නිරෝධායනයෙන් පසු නැවත එලි බැහැලා තියෙනවා. ඔය මහාචාර්ය පට්ටම් දීලා තියෙන මේ රටේ ජනතාවගේ බදු මුදල් වලින් ඒවා තොරොම්බල් කර කර ඉන්න නෙමෙයි. එක කැබිනට් එකේ වාඩි වෙලා එතන සාකච්ඡා කරලා ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා වෙනුවට බන්දුල ගුණවර්ධන පෙම්මසුන් ලියනවා අධ්‍යාපන ඇමතිට.
ශිෂ්‍යත්ව විභාගයෙන් පාසල්වලට බඳවා ගැනීමේ කඩිම් ලකුණු පහත් දමන ලෙස බල කරමින් ඔවුන් අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කළ අතර ඊට මව්පියන් පිරිසක්ද එක් වුණා. අපේ දරුවෝ ශිෂ්‍යත්ව විභාගය හිලෙම්ම සමත් වෙලා අපේ දරුවන්ගේ දෙමාපිය විදියට සතුටින් ඉන්න ඕන වෙලාවක මේ මහපාරේ හිඟා කන්න ඕනේ නැහැ. අවුරුදු 10ක් තරම් පුංචි දරුවන්ගේ හීන උස්සල පොළවේ ගහලා දාලා කුරිරු සතුටක් ලබන්න තරම් අපේ රටේ අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරීන් අද නින්දිත වෙලා තියෙනවා. උද්ඝෝෂණයෙන් අනතුරුව ඊට එක් වූ පිරිස පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණියා. එහිදී පොලිසිය හා උද්ඝෝෂකයින් අතර උණුසුම් තත්ත්වයක්ද හටගත්තා. උද්ඝෝෂණය අවසන් වූයේ ඊට සම්බන්ධ වූ පිරිසකට සාකච්ඡාවක් ලබා දීමත් සමගයි. ඔවුන් යෝජනා කරන්නේ ලකුණු එකකින් ලකුණු දෙකකින් කඩයිම් ලකුණු අඩු කරලා 6 ශ්‍රේණියට දැනට ඇතුළත් කරන දරුවන් සංඛ්‍යාව ඉහළ නංවන්න කියලා. ඒ සලකා බැලීම සඳහා කල්ලිල්ල ගත්තා මාසයක කාලයක් ජාතික පාසල් 373ම දැනට දින නියම කරලා තියෙනවා නම් යම් කිසි පාසලක් ශිෂ්‍යත්ව දරුවන් ලියාපදිංචි කරගන්න ඒ කටයුත්තත් මාසෙකින් කල් දාන්න මේ කටයුත්ත අහවර වෙනකන් අපි අධ්‍යාපන අමාත්‍යාංශ විදියට තීරණය කළා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බහර දුන්නා. මෙම කොමිසම වසර එකහමාරකට ආසන්න කාලයක් සාක්ෂිකරුවන් 457 දෙනෙකුගෙන් සාක්ෂි විමසනු ලැබුවා. 2019 වසරේ අප්‍රේල් 21 වන දින මෙරට දේවස්ථාන 3ක් ඇතුළු ස්ථාන 8කදී සිදු කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවෙන් 260කට පමණ ජීවිත අහිමි වුණා. පාස්කු ඉරුදින සිදු මෙම ප්‍රහාර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පංචපුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබුවේ 2019 වසරේ සැප්තැම්බර් මාස 22 වෙනිදායි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිස්තරු ජනක් ද සිල්වා මහතා සභාපතිත්වයේ දරූ කොමිසමේ අතුරු වාර්තා දෙකක් මීට පෙර නිකුත් කළ අතර එහි අවසන් වාර්තාව පිටු 472කින් ඇමනුම් 215කින් සහ වෙළුම් 6කින් සමන්විතයි. කෙසේ වෙතත් පරීක්ෂණයට අදාළ සිදු කළ සාක්ෂි සටහන් කර ගැනීම සහ ඇමනුම් ආදී ලේඛන පිටු ලක්ෂයකට පමණ ආසන්න බව කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. කොමිසම රැස් වූ දින 214ක කාලයේදී සාක්ෂිකරුවන් 457 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කර ගැනුණා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු දේශපාලන නියෝජිතයින් සහ ආරක්ෂක සේවාවන්ට අයත් පිරිස් මෙන්ම ව්‍යසනයට මුහුණ දුන් හා ආශ්‍රිත ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වූවන් ඒ අතර වුණා. මෙම සාක්ෂි විමසීම මගින් පසුගිය යහපාලන රජය සමයේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර පැවති විරසකයේ මත රාජ්‍ය ආරක්ෂාව බිඳවැටී තිබූ බවද හෙළිවුණා. මේ සියලු අනාවරණ හා නිර්දේශ ඇතුළත් පංචපුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අද ජනාධිපතිවරයා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා විසින් බහර දෙනු ලැබුවා. මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික නලින්ද ජයතිස්ස මහතා මෙවැනි අනාවරණයක් සිදු කළා. ඔය පරීක්ෂණ කොමිසම කිසියකින්වත් මෙන්න ආයුධ ගබඩා මෙන්න බෝම්බ හදපු තැන් කියලා හොයාගෙනත් නැහැ. හැබැයි එකපාරට බෝම්බ පුරනවා. ඉන්දියාවෙන් තමයි තොරතුරු එන්නේ. හැබැයි ඉන්දියන් තානාපති කාර්යාලයවත් ඉන්දියන් ආණ්ඩුවවත් අපේ ආණ්ඩුවෙන් 1.1ක වැඩි ආරක්ෂාවක් ඉල්ලන්නේ නැහැ. ඒතර ඒගොල්ලන්ට ෂුවර් ඒගොල්ලන්ට ගහන්නේ නැහැ කියලා. ඊට දවස් 3-4කට පස්සේ අපේ රටවෙන්ද ඉන්දියාව විදේශ ලේකම්වරයා හදිසි ලංකාවට එනවා. එක් දින සංචාරයකට සාකච්ඡා ගොඩක් කරනවා. කිසිම වැඩිපුර ආරක්ෂාවක් ඉන්දියන් විදේශ ලේකම්වරයාට අපේ ආණ්ඩුවෙන් දෙන්නෙත් නැහැ ඉල්ලන්නෙත් නැහැ. එහෙම වෙලා තමයි මේ සිද්ධ වෙන්නේ. ඔය මරාගෙන මැරෙන බෝම්බ පුරවගත කට්ටිය ගිහිල්ලා තියෙන්නේ සෞදියට ලෙබනනයට නෙවෙයි ඉන්දියාවට වැඩිපුර. සයින්ද මර්තුල තව බෝම්බයක් පුරන ඔබට මතකයි. ඔතන ඉන්නවා ඉතා වැදගත් චරිතයක්. පුලස්තිනි රාජේන්ද්‍ර නැත්නම් සාරා. සාරා පැනගත්ත ඉන්දියාවට. සාරාව පැන්නුවා ඉන්දියාවට. මේ ප්‍රහාරයේ ප්‍රබල සාක්ෂිකාරියක් සාරා. දැන් හරිනම් අපේ ආණ්ඩුව ඉල්ලන්න ඕනනේ අපිට සාරා දෙන්න කියලා. ආණ්ඩුව ඉල්ලන්නෙත් නැහැ ඉන්දියාව දෙන්නෙත් නැහැ. ඉන්දියාව වැඩේ කරලා ජාතික ආරක්ෂාව අනතුරේ කියලා පරිසරය හදලා දුන්නා. අන්න ඉන්දියාවේ වැඩේ. යහපාලන රජයේ සමයේ අධිකරණයට සිදු කළ බලපෑම් සහ දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් දේශපාලඥයන් අදත් අදහස් පළ කළා.
සමාජයේ බොහෝ කතාවට ලක් වෙන සිද්ධියක් තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක හිටපු ශානි අබේසේකර, රංජන් රාමනායක සහ නඩුවේ අදාළ විනිසුරු කියන මේ තුන්පළම සාකච්ඡා කොට දුන්නා වූ දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ නඩු තීන්දුව මාස 3ක් ඇතුළත වැරදිකරුවන්ට දඬුවමත් නිවැරදිකරුවන් නිදහස් වීමත් කියන මේ කාරණා මේ අදාළ කමිටුව මගින් සිද්ධ කරයි කියන විශ්වාසය අපි බලාපොරොත්තු වෙනවා. අපි දේශපාලන පරිගැනීම් ගන්නේ නැහැ. නමුත් අපි දේශපාලන පරිගැනීම් කොමිසමෙන් අසාධාරණයට ලක් වුණ ඒ හැම කෙනෙක්ටම සාධාරණයක් ඉෂ්ට කරනවා කියන එකත් අපි මේ අවස්ථාවේ සඳහන් කරනවා. ජනාධිපති විමර්ශන කොමිසමෙන් අසාධාරණයට ලක් වෙච්ච අයගේ තොරතුරු ටික අද එළි දක්වලා තියෙනවා. දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා, ඒ වගේම තවත් මන්ත්‍රීවරු, තවත් අධ්‍යක්ෂක ජෙනරල්වරු, අමාත්‍යාංශ ලේකම්වරු, ඒ වගේ අය අසාධාරණයකට ලක් වුණා නම් ඒකට සාධාරණ ඉටු කිරීම එක පැත්තකින්, ඒ වගේ වැරදි විදිහට කටයුතු කරාපු අයට දඬුවම් දීමත් තව කාරණයක්. මාස 3 ඇතුළත ඒ වාර්තාව එතුමලා දුන්නම ඒක තමයි නීතිය. එතන ඉඳන් නිදහස ලැබෙන්න ඕන අය නිදහස් වෙයි, දඬුවම් ලබා ගන්න ඕන අයට දඬුවම් ලබා දෙයි. මේ දෙක කෙරෙහි හරියාකාරව. මේ කොළොන්න ප්‍රදේශයට ඉතින් අත මහත් දැවන්ත සේවයක් කරපු කෙනෙක් තමයි දුමින්ද සිල්වා මැතිතුමා. ඉදිරියේදී එතුමාට ජනාධිපති සමාව ලැබෙයිද නැද්ද කියලා අපි බලන් ඉන්නවා. මම හිතනවා කොළොන්න ජනතාව සැදී පැහැදී බලාපොරොත්තු වෙනවා එතුමාට ඒ සමාවක් ලැබෙයි කියලා. අපිට මතක ඇති දේශපාලන පරිගැනීම් දවසින් දවස කොහොමද උනේ කියලා. අපේ මිනිස්සුන්ව කොයිතරම් හිරේ දැම්මද කියලා ඔබට මතක ඇති. දුමින්ද සිල්වාව තාම හිරේ දාගෙන ඉන්නවා. දේශපාලන පරිගැනීම් බවට පත් වූ අයට ඒ නිවැරදි කරන්න ඕන නිසා නීතිපතිවරයාගෙන් උපදෙස් පතලා තියෙනවා. හැබැයි නීතියට පටහැනිව වැඩ කරන්න ජනාධිපතිවරයාවත් මේ ආණ්ඩුවත් කටයුතු කරලා නැහැ. සත්‍ය නීතිය විසින් ඉටු කරන ලබන මොහොතක් ඇති කරන්නටයි අවශ්‍ය වෙලා තියෙන්නේ. අපි දැක්ක පෞගේ කාලේ ශානි අබේසේකරලා රංජන් රාමනායකලා එක්කව වෙලා කරපු දේවල් නිසා අද වෙනතෙක් සිර දඬුවම් ලබන මිනිස්සු ඉන්නවා නිකරුණේ. තමන්ට ඕන විදිහට නීතිය නම්මලා හැමදේම කරා. ඒක නිසා අපි කියනවා නැවත වතාවක් මේ රටේ මේ රජයේ තියෙන කාලේ මේ දේශපාලන ඌමනාවට හිරේ ගිය මිනිසුන්ට අනිවාර්යයෙන්ම නිදහස ලබා දෙන්න ඉක්මනින්ම කටයුතු කළ යුතුයි.